අයිබෝන් සියලු දෙනාට පුතේ කැමරා ටික ඔන් කරගන්න කැමරා ටික ඔන් කරගන්න සියලු දෙනාම දැන් මේ වෙන කීප දෙනෙක් ඉන්නවා ඒ ටිකට වෙනම ආයෙ බුලත් දෙන්න ඕනේ නැහැ නේ කැමරා ටික ඔන් කරගන්න ඊට පස්සේ පන්ති අතරතුර කෝල් කරන්න එපා අයින් කරා කියලා හොඳයි හොඳයි පුතේ මං ගිය සතියේ ඔයාලට පන්තියට ලයිව් පන්තියක් කරේ නෑ මම වීඩියෝ එකක් දැම්මේ එතකොට අද දවසේ ඒ ගිය සතියේ නතර කරපු තැන ඉඳන් පටන් ගන්නනේ එතකොට පටල ගන්න එපා මේ ඉරිදා කියන්නේ වෙනම කණ්ඩායමක් තියෙන්නේ හරිද දැනට ඔයාලගේ පන්තියේ තියෙනවා බදාදා තියෙනවා වෙනම කණ්ඩායමක් සෙනසුරාදා තියෙනවා තවත් කණ්ඩායමක් ඉරිදා තියෙනවා තවත් කණ්ඩායමක් ඊට අමතරව සිකුරාදා එකක් තියෙනවා සිකුරාදා කණ්ඩායමට සිකුරාදාත් එකක් තියෙනවා ඒකත් ලයිව් එකක් හෝ රෙකෝඩින් එකක් දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙනවා එතකොට මෙතන ඉරිදා එකට වෙන දවසක කෙනෙක් ඇවිල්ලා ඉන්නවනම් වෙන දවසක කෙනෙක් ඇවිල්ලා ඉන්නවනම් ඒ ලියපු ටික අහගෙන ඉන්න නැත්නම් ලිව් වෙලා ගියත් ගැටලුවක් නැහැ අනිත් කාරණා ඔයාලගේ පන්තියේ පුතේ පටන් ගන්න තිබ්බේ 10:30 නමුත් විදුලි කප්පාදුවක් නිසා මේක පරක් වුණා ඊට පස්සේ ආයේ 12 වෙනකොට 12ටද 12:30ටද මම කාලසටහන දැන් 12 තමයි මම හිතන්නේ දැම්මේ නේද 12:30ට 10 ශ්‍රේණිය අලුත් කණ්ඩායමක් ආරම්භ කරනවා. එතකොට ඔයාලට මම 12:30 වෙනකන් ඉගැන්වීම් සිදු කරලා 12:30න් පස්සේ වෙන ලින්ක් එකක් දානවා. හරිද? ඒ වෙන ලින්ක් එක බලලා ඊටු නෝට් එක සම්පූර්ණ කරගන්න. බලන්න මේකට අද ඉස්සෙල්ලාම සහභාගී වෙන කෙනෙක් ඉන්නව නේද උසන්? අද ඉස්සෙල්ලාම වෙන හරි අපි දැන් කතා කරන්න යන්නේ අපේ පාඩම් පොතේ අන්තර්ජාලය හා විද්‍යුත් දෙපැල මම චුට්ටක් ආයේ පාඩම් ටික වාට කියලා දීලා ඉන්නම් පාඩම් ප්‍රධාන වශයෙන් 6ක් තියෙනවා එතකොට මේ පාඩම් 6න් මම ඉස්සල්ලාම පටන් ගත්තා තුන්වෙනි පාඩමේ ඔයාලට පාඩම් 6ක් තියෙනවා 1 2 3 4 5 6යි පළවෙනි පාඩම පුතේ ප්‍රෝග්‍රෑමින් පාඩම රිවිෂන් එකේ පටන් අරගෙන තියෙනවා දැන්ට දවස් 4ක් විතර කරලා තියෙනවා ඒකට සම්බන්ධ වෙන්න නැත්නම් මැසේජ් එකක් දාන්න මම ඒකේ link එක දාන්නම් මේකම රිවිෂන් එකේ කරා හරිද මේ පන්තිය ආයෙ කරනවා නමුත් රිවිෂන් එකේ තියෙන එකේ අර එකම එක පටන් ගන්න ඕනේ නැති නිසා තමයි මම තුන්වෙනි එකට මාරුනේ මේ පාඩමත් ආයෙ සැරයක් කරනවා ප්‍රෝග්‍රෑමින් ගොඩක් ළමයින්ට අමාරු පාඩම ඊට පස්සේ දෙවෙනි පාඩම පුතේ තොරතුරු පද්ධති information system හරීම ලේසි පාඩමක්. ඔයාලා 10 වසර පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තේ අර පරිගණකයෙන් කරන්නේ මොකද්ද? දත්තයක් තොරතුරක් බවට පරිවර්තනය කිරීම කියලා. අන්න ඒකම තමයි මෙතනදී කරන්න පුතේ. තොරතුරු පද්ධති. හරි ලේසි. මේක තමයි මේ සිලබස් එකේ තියෙන ලේසිම පාඩම.
ඊට පස්සේ තුන්වෙනි පාඩම පුතේ ඇවිල්ලා internet and email. internet and email. අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල. internet and email. හතරවෙනි පාඩම ඇවිල්ලා පුතේ GIMP. මේක ඇවිල්ලා Photoshop වගේ software එකක් ඈ. Photoshop නෙමෙයි. Photoshop වගේ software එකක්. මෙයාගෙන් කරන්නේ ඡායාරූප සංස්කරණය කරන එක. අපි මේ කරන අනුපිළිවෙල කියන්නේ පොතේ තියෙන විදිහ නෙමෙයි අපි මේ කරන අනුපිළිවෙල කියන්නේ. ඊට පස්සේ අපි ඊගාවට කරනවා HTML. ඔයාලා සිලබස් එකේ අමාරු පාඩම් දෙක තමයි මෙන්න මෙයා සහ මෙන්න මෙයා. දැන් ඔයාලා ප්‍රෝග්‍රෑමින් වලට දැනටමත් ආවනම් මේක ඔයාලට අමාරුද ලේසිද කියලා බලා ගන්න පුළුවන්. බහුතරයක් දෙනා ඔයාලට ප්‍රෝග්‍රෑමින් වලට ආපු අය තුස්සා රෙජිස්ටර් කරන්න. එතකොට මට කවුන්ට් එකක් ගත්ත හැකි. වාගේ රෙජිස්ටර් කියලා එකක් තියෙනවා ඒක ගන්න. එතකොට මට කවුන්ට් එකක් ගත්ත හැකි. විසි ගානක් විතර ඉන්නවා. හොඳයි. එතකොට 20 ගානක් විතර ඇවිල්ලා නැහැ නේ. මට ඒගොල්ලෝ මැසේජ් එකක් දාන්න. 30 ගානක් ඉන්නවා 30 ගානක්. හොඳයි. ඊට පස්සේ පුතේ අවසාන පාඩම ICT and Society. තොරතුරු sannivedana තාක්ෂණය සහ සමාජය. ඒ කියන්නේ මේක හිතා මේක ඇවිල්ලා සෞඛ්‍ය පාඩමක් වගේ. ඒ කියන්නේ පාඩම් කරන්න තියෙන ඉතාමත් අඩුවෙන් අවබෝධ කරගෙන ප්‍රායෝගික ලෝකයක් එක්ක ගලපගෙන ලියන්න පුළුවන්. පරිගණකයක ඔබ නිවැරදිව ඉඳ ගන්න ආකාරය. වැඩි වෙලා පරිගණකයේ භාවිතා කරපුවම වෙන රෝග අන්න ඒ වගේ. හරි ලේසි. එතකොට අපේ ප්‍රෝග්‍රෑමින් වල සිවුඩ කෝඩ් එක කලේ නෑ. ඉතින් ප්‍රෝග්‍රෑමින් තාම ඉවර කරේ නෑනේ. දවස් 4යිනේ කරේ. ඊට පස්සේ ඒ කියන්නේ මේ 6ම ඔයාලට මුල සිට කරනවා. මම ආරම්භ කරේ මෙන්න මේ පාඩමෙන්. හරිද? මෙන්න මේ පාඩමෙන්. මේ පාඩම ඉවරුණ සැනින් පුතේ ඔයාලට මම මේ ප්‍රෝග්‍රෑමින් මුල සිට පටන් ගන්නවා ආයේ. පැහැදිලිනේ? එතකොට ඒ ආකාරයට තමයි අපේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතාමත් ලේසි මේක. ඒ වගේම මෙතන ඉන්න බහුතරයක් දෙනාට 10 වසර සම්පූර්ණ අවුල් වෙලා තියෙනවා. ඇත්ත කතාව ඒක. බහුතරයක් දෙනාට. හරිද? ඒ දරුවන් සඳහා සියලු දෙනාටම 10 වසර පන්තියට සහ ඔබ වෙනුවෙන් පාන්දර පුනරීක්ෂණ පන්තියක් පැවැත්වෙනවා. බණ්ඩ රිවිෂන් එක පාන්දර පුනරීක්ෂණ පන්තියට එක දිගට අපෝ යත උස්සන්න. රෙජිස්ටර් කරන්න. රෙජිස්ටර් ඔව් 30 ගානක් විතර ඉන්නේ. හොඳයි. එතකොට 20 ගානක් මිසින් වෙලා තියෙනවා. ඒගොල්ලෝ සියලු දෙනාම අනිවාර්යෙන් පාන්දර පන්තියට එන්න ඕන. ඒකේ පුනරීක්ෂණ කාරණා කරන්නේ ඔයගොල්ලෝ වලට අවශ්‍ය කරන. ඊට පස්සේ ඒකමාට ප්‍රශ්න පත්‍ර පන්තියක් කරනවා. දැන් ඔයාලට පුතේ මේ පන්තියට අමතරව 10 වසර පන්තියක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර පන්තියක් තියෙනවා. රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ පන්ති 4ක් තියෙනවා. යම් හේකින් ඔයාලට එන්න බැරි වුණොත් එහෙනම් පුතේ ඒකේ ලින්ක් එක group එකට දානවා. හරිද? දාලා අපේ මේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එක හරහා තමයි ඉදිරියේදී වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. තාම සියලු දෙනාටම හුරු නැති නිසා සහ මට ඒකේ හැඳින් මේ වෙබ්සයිට් එක ඔක්කොම හදලා ඉවරයි. නමුත් ඒකේ ඔයාලට රෙජිස්ටර් වෙන විදිහ පුතේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් වීඩියෝ එකකින් හදන්න ඕන. නමුත් මට මේ ටිකේ කාලයක් තිබ්බේ නැති නිසා තමයි ඒක ප්‍රමාද වුනේ. ඒත් YouTube එකට දානවා. දැන් අපි අන්තර්ජාලය යනු කියන එක කරානේ. අන්තර්ජාලය යනු ලෝපුරා පිහිටි පරිගණක ජාලවල එකතුවක්. බලන්න මුල් දවසට සහභාගී වෙන්න බැරි වෙච්ච අය උස්සන්න. මුල් දවසට සහභාගී වෙන්න බැරි වෙච්ච අය මුල් දවසට හරි මම මේක මුලින් ඉඳන් පටන් ගන්නම්.
ඒක ඔයාලටත් වැදගත් වෙයි. මම මේක මුලින් ඉඳන් පටන් ගන්නම්. හරි. මේක පුතේ මේ පාඩම අනිවාර්යෙන් ඔයාලට විභාගයට ප්‍රශ්න වෙන පාඩමක්. අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල. අනෙක් කාරණේ මේ දුර ප්‍රදේශවල ඉන්න අයට ඔය ටියුබ් දාලා තියෙනවා. නමුත් තැපැල් කාර්යාලයේ නිරෝධායනයට ලක් කරලා අර බෙදෙන කීප දෙනෙක්ට මම හිතන්නේ පොසිටිව් වෙලා. ඒ හින්දා ওই ප්‍රමාදයක් තියෙනවා. ටියුට් එක තියෙන අය ගන්න ටියුට් එක. අපේ ටියුට් එක අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල. ගන්න ටියුට් එක. ටියුට් එක නැති අය දාගන්න මාතෘකාව ඉන්ටර්නෙට් and ඊමේල්. අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල. අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල. අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල හැම සතියේම බ්‍රහස්පති මට ඔය WhatsApp වලින් මැසේජ් එකක් දාන්නකො පුද්ගලිකව මම කියනවා ඉන්ටර්නෙට් and email ඉන්ටර්නෙට් and email අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල පුතේ මෙන්න ඔයාගේ පෙළ පොත මේ පෙළ පොත නැත්නම් මට මැසේජ් එකක් දාන්න මේකේ මම PDF එක වාට එවන්නම් මෙන්න අපේ පාඩම අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල පුතේ අපි ඉස්සෙල්ලාම කතා කරනවා අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා අනුමාත්‍රකාවක් දාගන්න අන්තර්ජාලය කියලා අනුමාත්‍රකාවක් දාගන්න අන්තර්ජාලය ඉන්ටර්නෙට් අනුමාත්‍රකාව අන්තර්ජාලය ඉන්ටර්නෙට් අන්තර්ජාලය ඉන්ටර්නෙට් පුතේ මේ අන්තර්ජාලය කියලා කියන්නේ අපිට නිශ්චිත ස්ථානයක් මෙයාට නැහැ. දැන් අපිට හරියටම කියන්න බෑ තැනක් පෙන්නලා මෙන්න මෙතන තමයි අන්තර්ජාලය. Google සමාගම තියෙන තැන පෙන්නලා මෙන්න මෙතන තමයි අන්තර්ජාලය. එහෙම කියන්න බෑ. පුතේ අන්තර්ජාලය කියලා කියන්නේ ලොව පුරා පිහිටේ. ටියුට් තියෙන අය ටියුට් එකේ ලියන්න අනිත් අය පොතේ ලියන්න. පුතේ අන්තර්ජාලය කියලා කියන්නේ දැන් හිතන්නකෝ මේ තියෙන වගේ ලෝකේ නම් හරිද මේ ලොව පුරා පිහිටි හරිද පරිගණක ජාලවල එකතුවකට කියනවා අපි අන්තර්ජාලය කියලා ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකට අපි කියනවා මොකද්ද අන්තර්ජාලය කියලා මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන පුතේ ඒතකොට අන්තර්ජාලය කියලා කියන්නේ පුතේ ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවක්. එතකොට මේ අන්තර්ජාලය කියන කෙනාට හිමිකාරයෙක් නැත. අයිතිකරුවෙක් නැහැ. එතකොට පුතේ මෙයාට රිසිසේ කටයුතු කරන්න පුළුවන්. ඒකයි කියන්නේ අන්තර්ජාලයේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? අන්තර්ජාලයට හිමිකාරයෙක් නොමැති නිසා. දැන් අයිතිකාරයෙක් ඉන්නවා නම් එයාට පාලනය කරන්න පුළුවන් නේ. හොඳ දේවල් විතරක් අන්තර්ජාලය අඩංගු කරලා අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. එහෙම නැහැ. එතකොට පුතේ මේක අපි හොඳ පැත්තට පාවිච්චි කරොත් අපිට මේකෙන් ඉහළටම යන්න පුළුවන්. ඉහළටම යන්න පුළුවන්. ඒ ගැන අපි 6 වෙනි පාඩමේදී කතා කරනවා මේක හොඳ නරක. අපි දැනට මෙතනින් නවත්තලා මේක දාගමු. පුතේ අන්තර්ජාලය කියන්නේ මේ ආයි පාඩම් කරන්න තියාගන්න එපා. දැන්ම මතක තියාගන්න. මේ අන්තර්ජාලය යනු ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි. මොකක්ද එන අන්තර්ජාලය කියන්නේ? අන්තර්ජාලය යනු ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි. ලියන්න කරුවක් දාලා
ලියපයි ලියන්න ඕනේ. අන්තර්ජාලය යනු ලොව පුරා පිහිටි අන්තර්ජාලය යනු ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි. අන්තර්ජාලය යනු ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි. අන්තර්ජාලය යනු ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි. එකතුවකි. ඒකට ලියන්න පුතේ මෙයට තනි හිමිකරුවෙකු නොමැති අතර මෙයට තනි හිමිකරුවෙකු නොමැති අතර පුතේ මෙයාට හිමිකාරයෙක් නැහැ. ද ඉන්ටර්නෙට් සොසයිටි කියලා සංවිධානයක් තියෙනවා. එයා තමයි ඒක අන්තර්ජාලය පිළිබඳව පුතේ ප්‍රතිපත්ති සකස් කරන්නේ. මෙයට තනි හිමිකරුවෙකු නොමැති අතර ද ඉන්ටර්නෙට් සොසයිටි අන්තර්ජාල සමාජය කියලා සිංහලෙන් කියනවා. ද ඉන්ටර්නෙට් සොසයිටි නම් වූ සංවිධානය මගින් අන්තර්ජාලය පිළිබඳව ප්‍රතිපත්ති සැකසීම් සිදු කරයි. අන්තර්ජාලය පිළිබඳව ප්‍රතිපත්ති සැකසීම් සිදු කරයි. ඒකටම ලියන්න පුතේ වර්තමානයේ ලෝක ප්‍රජාව සමග ගනුදෙනු කිරීමට ඇති වේගවත්ම මාර්ගය වනුයේ ගනුදෙනු කිරීමට ඇති වේගවත්ම මාර්ගය වන්නේ අන්තර්ජාලයයි.
අන්තර්ජාලය. අන්තර්ජාලය. අන්තර්ජාලයයි. වේගවත් මාර්ගය වන්නේ අන්තර්ජාලය. හරි. ඊට පස්සේ පුතේ මේ අන්තර්ජාලයේ අපි සැරිසරනකොට දැන් ඔයාලා වුණත් බලන්න අපි පන්තිය පටන් ගන්නේ හවස නම් උදේ ඉඳන් ඔයාලා මොකද මැසේජ් දාන්නේ? සර් මට ලින්ක් එක ආවේ නැහැ. සර් ලින්ක් එක නැද්ද? සර් පන්ති නැද්ද? අන්න ඒ වගේ. ඔයාලා ලින්ක් එක කියලා ඉල්ලන්නේ. පුතේ මේ ලින්ක් එකට අපි කියනවා අපි ඒකට කියන හරිම නම තමයි URL එක. URL. ඒකේ දිගු තේරුම තමයි Uniform Resource Locator. URL. URL. ඒකේ සිංහල තේරුම තමයි දරුවෝ Uniform Resource Locator. Uniform Resource Locator. අපි ඒකට සිංහලෙන් කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය. Uniform Resource Locator. ඒකාකාර සම්පත් නිශ්චායකය කියලා කියනවා. හරිද? පුතේ මේ URL එකක් මගින් පුළුවන් පුතේ වෙබ් අඩවියක පවතින සම්පත්. කියන්නේ වෙබ් අඩවියේ තියෙන ඔබ්ජෙක්ට්, වෙබ් අඩවියේ තියෙන වස්තු අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුතේ ලින්ක් එකක් මම එවන්නේ. ඒකත් එහෙමනේ. ඒ URL එක මගින් ඔයාලට කෙලින්ම අපේ පන්තිය හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන්. පුතේ අනිත් කාරණේ මේ වර්තමානයේ ලෝක ප්‍රජාව සමග ගනුදෙනු කිරීමට තියෙන වේගවත්ම මාර්ගය තමයි අන්තර්ජාලය. මොකද ඔයා අම්මගෙන් තාත්තගෙන් පුතේ අහලා බලන්න. සාමාන්‍යයෙන් ඔය 2000ට කලින් 2005ට විතර කලින් අතීතේ පොඩ්ඩක් අහලා බලන්නකෝ. ඒ කාලේ පුතේ රට ඉන්න පුද්ගලයන්ට කතා කරන්න මෙන්න මේ වගේ ෆෝන් කාඩ් එකක් තියෙනවා. IDD කාඩ් කියලා. එතකොට දැන් තියෙනවා වගේ 29 49 99 එහෙම නෙමෙයි තියෙන්නේ. කෙලින්ම පටන් ගන්න 499 999 1999 2999 ඒ වගේ 4000 වෙනකන් තියෙනවා. මෙන්න මේ වගේ ෆෝන් කාඩ් එකක් දාලා පැකේජ් එකකුත් ඇක්ටිව් කරලා තමයි පුතේ විදේශ රටක ඉන්න කෙනෙක්ට කතා කරන්න පුළුවන්. විදේශ රටක ඉන්න කෙනෙක්ට. හරිද? සාමාන්‍ය පුතේ එහෙම ඇක්ටිව් නොකර කතා කරොත් විනාඩියකට රුපියල් 200ක් විතර කැපෙනවා. විනාඩියකට රුපියල් 200ක්. හිතන්නකෝ විනාඩි 5ක් කතා කරලා රුපියල් 1000ක්. පුතේ ඒකම සාමාන්‍ය 2005න් 6න් විතර පස්සේ මේ ටික අන්තර්ජාලයේ දියුණු වුණා. ක්‍රමයෙන් දියුණුනේ නැහැ. වේගෙන් දියුණුනේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ software එකක් ආවා. මෙයා මෑත කාලේ වෙනකන් හෙන ජනප්‍රියව තිබ්බා. මොකද්ද නම? Skype කියලා කියන්නේ. Skype software එක. පුතේ ඊට පස්සේ මේ Skype ඔස්සේ ගොඩක් අය කතා කරන්න ගත්තා. ඊට පස්සේ මේ වර්තමානයේ වන විට පුතේ මොබයිල් නෙට්වර්ක් වල ලොකෝ දියුණුවක් ආවා. මොබයිල් නෙට්වර්ක් වල. හරිද? මෙයා ඉස්සල්ලාම පටන් ගත්තේ first generation එකෙන් 1G වලින් පටන් ගත්තේ. 1G කියන්නේ පුතේ GPRS කියලා කියන්නේ ඔයාලට සමහරවිට ඔයාලා දන්නෙත් නැතුව ඇති. මෙයාගේ සාමාන්‍යයෙන් මේ GPRS වලින් පුතේ MB 5ක් ඩවුන්ලෝඩ් වෙන්න MB 5ක් කියන්නේ මෙගාබයිට් 5ක් ඩවුන්ලෝඩ් වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 15කට වැඩි යනවා. මෙගාබයිට් 5ක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි 15කට වැඩි යනවා. ෆස්ට් ජෙනරේෂන් එක පුතේ 1G වල. ඊට පස්සේ 1G වලින් 2G වලට මාරු වුණා. 2G. පුතේ 2G කියලා කියන්නේ මේ EDGE කියලා වැටෙන්නේ. දැන් ඔයාලගේ ෆෝන් එකේ සිග්නල් නැති වුණාම E අකුරක් වැටෙනවා. ඒ කියන්නේ EDG වලට මාරුනේ 2G. G අකුරක් වැටුණොත් පුතේ GPRS. GPRS වලින් පුතේ මේ EDG වලට ආවා. ඊට පස්සේ ආයේ කාලය ගත වීමත් සමග 3G වලට ආවා.
3G තමයි HSDPA. ඔයාලා ඉන්ටර්නෙට් යනකොට H අකුරක් වැටෙන්නේ. දැකලා තියෙනවනේ H අකුර H+ කියලා හැම වැටෙන්නේ. එහෙම. මෙන්න මෙයා ආවත් එක්ක පුතේ මෙන්න මෙයා ආවත් එක්ක ටික කාලයක් යනකොට ආවා මෙන්න මෙයා. 4G. 4G කියලා වැටෙන්නේ පුතේ LTE. 4G LTE කියන එක. එතකොට පුතේ මෙන්න මේ ආගමනයත් සමග බොහෝ විට මේ Skype කියන app එක භාවිතය අඩු වෙලා හැමෝම භාවිතයට ආව මොකද පුතේ? WhatsApp, Viber, Messenger මේ වගේ app භාවිතා කරා. පුතේ මේ වලින් අපිට ඕන වෙලාවක කෝල් කරන්න පුළුවන්, වීඩියෝ කෝල් ගන්න පුළුවන්. නමුත් අය වෙන්නේ data ගාස්තුව පමණයි. data ගාස්තුව කියන්නේ පුතේ ඊටමත් සුළු මුදලක්. දැන් පුතේ වර්තමානයේ මෙන්න මෙයක් තියෙනවා. 5G තියෙනවා. හැබැයි අපි ඉන්න ප්‍රදේශෙට නම් ඒ signal coverage එක නැහැ. හැබැයි තව අවුරුද්දක් දෙකක් යනකොට මේ signal coverage එක සියලු දෙනාටම එයි. හරිද? මෙන්න මේ විදිහට විකාශනය වුණා. එතකොට පුතේ ලංකාවට ස්මාර්ට්ෆෝන් ආවේ පුතේ 2000 විනාඩියකින් නේ 2011 විතර වගේ 2011 විතර වගේ ඒ කාලේ පුතේ 2010 විතර ආවා එන චයිනීස් ෆෝන් රැල්ලක් 5G කියන එකේ තේරුම 5th generation 1G කියන්නේ first generation second generation third fourth fifth එතකොට 2007 9 දී එන රැල්ලක් ආවා චයිනීස් ෆෝන් සමහරට ඔයාලත් දැකලා ඇති ස්පීකර් 9ක් 10ක් තියෙන ෆෝන් ආවා හරිද චයිනීස් ෆෝන් ඊට පස්සේ මේ රැල්ල පුතේ 2010 11 12 විතර වෙද්දී ටික ටික අඩු වෙලා ඉස්සල්ලාම ආවා Samsung Galaxy series එකෙන් S1 එක ආවා Galaxy S1 එක ආවා ඒ වගේම Galaxy S Samsung Champ පණමන එහෙමත් තිබ්බා මේ මෙයාගෙන් තමයි ප්‍රධාන වශයෙන් මේක ස්ටාර්ට් උනේ Samsung ලා Sony ලා පටන් ගත්තේ Sony Xperia එකක් ආවා Sony Xperia මොඩල් එකක් ඒ කියන්නේ 2011 විතර තමයි පුතේ ස්මාර්ට්ෆෝන් ලංකාවේ කරලියට ආවේ ඊට පස්සේ ඒ කරලියට එනවත් එක්කම අර චයිනීස් තිබ්බ බ්‍රෑන්ඩ් ඔක්කොම ඩවුන් වුණා බ්‍රෑන්ඩඩ් ස්මාර්ට්ෆෝන් ආවා Samsung දැන් උනත් එහෙමනේ පුතේ වෙළඳ පොලේ තියෙන්නේ බ්‍රෑන්ඩඩ් ඒවා Huawei Oppo එක උනත් පුතේ ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් චීන එහෙම විශාල වශයෙන් ප්‍රසිද්ධ Poco කියලා ෆෝන් එකක් POCCO ඒකත් වර්තමානයේ ජනප්‍රියයි Redmi ඒ වගේ එතකොට දැන් තියෙන බ්‍රෑන්ඩඩ් ඒවා එතකොට පුතේ මේ තාක්ෂණයේ දියුණුවත් සමග ක්‍රමක්‍රමයෙන් අපි ඉතාමත් ඉහළට පුතේ ආවා කෙටි කාලයක් තුල 2005ට කලින් සාමාන්‍ය පුතේ 2005ට කලින් ස්මාර්ට්ෆෝන් තිබ්බේ නැහැනේ සාමාන්‍යයෙන් 3G තියෙන ෆෝන් එක රුපියල් 40000ක් විතර වුණා සාමාන්‍යයෙන් 3G තියෙන ෆෝන් එක 2005ට කලින් වැරදුනා 40000 නෙමෙයි පුතේ 60000ක් විතර වුණා 60000ක් විතර වුණා සාමාන්‍ය බටන් ෆෝන් එකකුත් ඒ කාලේ 20000ක් විතර වුණා 2001 2 3 4 කාලේ ඒ කියන්නේ කලර් ඩිස්ප්ලේ තියෙන බටන් ෆෝන් එක ඒක එතකොට පුතේ ක්‍රමක්‍රමයෙන් මොකද උනේ සියලුම විද්‍යුත් උපාංගවල තාක්ෂණයෙන් දියුණු වුණා මිල අඩු වුණා දැන් ඉස්සර පුතේ 2005 කාලේදී මට මතකයි Pentium 3 දැන් ඔයාලා පාවිච්චි කරන්නේ i3 i5 i7 ජාතිය ප්‍රොසෙසර් නේ පුතේ Pentium වලින් මේක පටන් ගත්තේ මේකේ තියෙනවා Pentium 1 Pentium 2 Pentium 3 Pentium 4 ඊට පස්සේ dual core ඊට පස්සේ quad core එහෙම දැන් යන්නේ මේ quad core series එකේ තමයි i3 i5 එහෙම යන්නේ ඒක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් මේ Pentium 3 තිබ්බ පුතේ සාමාන්‍ය 2003 4 5 කාලේ ගොඩක් භාවිත වුණා සාමාන්‍ය Pentium 3 කම්පියුටර් එක පුතේ රුපියල් 70000කට අලෙ වුණා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද Pentium 3 ස්පීඩ් එක පුතේ 800යි MHz මෙගාහර්ට්ස් 800යි දැන් තියෙනවා මෙගාහර්ට්ස් නෙමෙයි පුතේ 2.5 GHz ගිගාහර්ට්ස් 2500 ඒ වගේ කෝ හතරක් තියෙනවා එතකොට 2504ක් කියන්නේ 10000 ස්පීඩ් එක අන්න ඒ වගේ එතකොට පුතේ මේ දැන් 70000ට ඒ කාලේ මෙයා අලෙවි වුණාට වර්තමානයේ වෙනකොට රුපියල් 5000ටත් මේ જાති එකක් ගත්ත හැකි ඒ කියන්නේ පුතේ මේ කෙටි කාලෙ තුල දැන් ඔයාලා ඉතාමත් වාසනාවන්තයි පුතේ. ඇයි ඒ වාසනාවන්ත ඔයාලා 2000න් පස්සේ ඉපදුනේ. මේ 2000න් පස්සේ පුතේ තාක්ෂණික වශයෙන් විශාල දියුණුවකට ආවා. තාක්ෂණික වශයෙන් විශාල දියුණුවකට ආවා සහ මිල කියන එක මොකද උනේ පුතේ? පහළට වැටුණා.
මිල කියන එක පහළට වැටෙනවා. හරි. අපි දැන් ඊගොල්ලෝ කතා කරන්නේ URL එක ගැන. මේවා ගැන මම පස්සේ ඔයාලට කියලා දෙන්නම්. හරිද? දාගන්න මාතෘකාව ඒකාකාර සම්පත් නිශ්චායකය. Uniform Resource Locator. ස්ක්‍රීන් එක දැම්මා. සෑම විටම ඔයාගේ පෙළ පොතත් එක්ක යන්නේ. එතනින් එහාට ප්‍රශ්න ඉන්නේ නැහැ. වෙන ඒවා බලලා ඔයා යන්න එපා. පෙළ පොත සමගම ඉන්න. Uniform Resource Locator. සිංහලෙන් කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය. Uniform Resource Locator. සිංහලෙන් කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය කියලා. ඒකාකාර සම්පත් නිශ්චායකය. Uniform Resource Locator. දාගන්න මාතෘකාව ටියුට් එකේ තියෙනයි දාගන්න ඕනේ නැහැ. ඒ ටියුට් එකේ තියෙනවා. නෑ Redmi එක තවලක් නැහැ තියෙනවා. Huawei නම් පුතේ මට මතක විදිහට Y series එකෙන්ද මන්ද පටන් ගත්තේ. මට ඒක මතක නෑ Huawei. S1 එකේ RAM එක පුතේ සාමාන්‍යයෙන් S1 එකේ මට මතක නෑ කීයද කියලා. 1GB හරි 512 හරි තිබ්බේ. Intel i3 processor එකක් සාමාන්‍යයෙන් use කරපු එකක් නම් රුපියල් 3500ක් 4000ක් විතර වෙන use කරපු එකක් ඈ. සිංහලෙන් කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය. ලියන්න පුතේ තරුවක් දාලා වෙබ් අඩවි තුල පවත්නා සම්පත් 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 අනන්‍යව හඳුනා ගන්නා වෙබ් අඩවි තුල පවත්නා සම්පත් අනන්‍යව හඳුනා ගන්නා ක්‍රමවේදය වන්නේ වෙබ් අඩවි තුල පවත්නා සම්පත් අනන්‍යව හඳුනා ගන්නා ක්‍රමවේදය වන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකයයි. අනන්‍යව හඳුනා ගන්නා ක්‍රමවේදය වන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකයයි. ක්‍රමවේදය වන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකයයි. එහි ව්‍යුහය පහතින් දැක්වේ. උදේ මේ බලන්න. මේ තියෙන සාමාන්‍ය URL එක link එකක් මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ ඔයාලට වැදගත් වෙන්නේ මොකද්ද දන්නවද? මෙන්න මේ www සිට පුතේ මේ LK දක්වා ඔයාලට පේනවනේ වසම් නාමය කියලා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේක highlight කරගන්න. මේ අහන්නකො. මේක ටියුට් එක නැති කෙනෙක් ඉන්නවනම් විනාඩියක් දෙන්න මෙන්න මේ මම කොටු කරලා තියෙන සෙට් එක මේක පොතේ දාගන්න. මේක ටියුට් එකේ තියෙන කට්ටිය මොකද කරන්න ඕන? මේ වසම් නාමය කියන තැනට highlight කරගන්න. ඊට පස්සේ ඒක ඇති. මේ ටික නම් කරගන්න. විනාඩියක් දෙන්න. දැන් ඊට පස්සේ තියෙන පුතේ මෙයාව පැහැදිලි කරගන්න.
ලියනා ඉන්නවනම් පුතේ තව රේස් ස්ටෑන්ඩ් කරන්න. තව ලියනා ඉන්නවනම් රේස් ස්ටෑන්ඩ් කරන්න. මට ඊගා මාතෘකාවට යන්න. 5 දෙනෙක් විතර ඉන්නවා. ඉක්මන් කරමු. පුතේ මේකෙන් පස්සේ 12:30ට 10 වසර තියරි පන්තියත් ආරම්භ වෙනවා. ඔයාලා සියලු දෙනාට මේකට එන්න පුළුවන් ගැටලුවක් නැහැ. ලින්ක් එක දාලා තියෙනවා ඔයාලා group වලට. ඔයාලට මේ ඉතුරු කොටසට මම තව රෙකෝඩින් එකක් දානවා. ඒක බලන්න. ඔයාලට පුතේ මේ අඩු වෙලාවක් කරන්න අඩු වෙලාවකුත් නැහැ. ඔයාලට මම පාන්දරත් කරනවා නේද ගැටලුවක් නැහැ. අර එකපාරට මේ සෙනසුරාදා ඉරිදා දවස්වල ඊයේ සෙනසුරාදාත් ඔය වැඩේ වුණා. මේ කරන්ට් එක විසන්ධි කරනවා. විදුලිය විසන්ධි කරනවා.
මේ වාට මම කෝල් එකක් දෙන්න කියලා හිටියේ. මේ අපේ අර මේ කැමරා සිස්ටම් එකේ හොඳයි. පුතේ එතකොට මේකේ ඔයාලා highlight කරගන්න ඕන මේ වසම් නාමය කියන එක. හරිද? වසම් නාමය කියන එක. ඊගොඩ පුතේ තරුවක් දාන්න ලියන්න අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධ URL කිහිපයක් අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධ URL කිහිපයක් පහතින් දැක්වේ. ටියුට් එකේ තියෙන අය ලියන්න ඕනේ. පහතින් දැක්වේ. පුතේ මේ URL ටික ඔයාලට වැදගත් වෙනවා. මොකද ඉස්සෙල්ලාම තියෙනවා මේ edupub.government.lk. මෙයාගේ තමයි සීලම විෂයන් වල පෙළ පොත් තියෙනවා. Ministry of Government කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය. NIE කියන පුතේ ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය. මේ NIE එකේ තමයි සීලම විෂයන් වල ටීචර්ස් ගයිඩ් සහ සිලබස් තියෙන්නේ. ඊට පස්සේ මේ අවසාන එක DoNets එකේ තමයි පුතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මෙයාගේ තමයි ඔයාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවෙත් මෙතෙන්ට සාමාන්‍ය ප්‍රතිඵල එන්නේ මෙතෙන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ එන්නේ මෙතෙන්ට මෙන්න මේ හතර දාගන්න මෙන්න මේ හතර
හොඳයි. දැන් පුතේ අපි ඊගාවට කතා කරනවා අපි අර වසම් නාමය කියලා එකක් මම කියවලා highlight කරගන්න කියලා. මෙන්න මෙයා ගැන ටික වැඩිපුර කතා කරමු. මෙයා විභාගෙට එන කොටසක්. දාගන්න මාතෘකාව වසම් නාමය domain name. වසම් නාමය domain name. වසම් නාමය domain name. වසම් නාමය domain name. ටියුට් එකේ බලන්න වසම් නාමය කියලා එකක් තියෙනවද කියලා තියෙනවා නම් දාගන්න නැත්නම් ලියා ගන්න. වසම් නාමය domain name. හරි. පුතේ මෙතනින් එහාට ඉතුරු කොටස් ටික රෙකෝඩින් එකක් තියෙනවා. ඒ රෙකෝඩින් එක මම ලින්ක් එකට දාන්නම්. දැන් ඔයාලා 12:30ට 10 ශ්‍රේණියක ආරම්භ වෙනවා. ඒකටත් සම්බන්ධ වෙන්න ලින්ක් එක දැන්ටම group එකට දාලා තියෙන්නේ. මේකේ ඉතුරු ටික මේ 11 ශ්‍රේණිය ඉතුරු ටික රෙකෝඩින් එකක් දානවා ලින්ක් එකේ. ඒ ලින්ක් එක බලලා ටියුට් එක සම්පූර්ණ කරගන්න. IP address දක්වා මම හිතන්නේ ඒක තියෙනවා. ප්‍රශ්න තිබ්බොත් මට අහන්න. අද පුතේ ආරම්භ කරන්න පොඩ්ඩක් වරක්ුනේ මේ විදුලි කප්පාදුව නිසා. ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මට වැඩිනුත් එක්ක උගන්වලා තියෙන්නේ. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. යාළුවන්ටත් අපේ පන්තිය ගැන කියන්න. අපි දැන් ඊගාවට ආයේ 10 ශ්‍රේණියේ පන්තියේදී හම්බෙමු. එහෙනම් සියලු දෙනාට පුතේ ආයිබෝවන් අද උගන්වපුවා තේරුණා නම් මැසේජ් එකක් දාන්න ඊගා පන්තියටත් එන්න. ලින්ක් එක දාලා තියෙන්නේ.